දේශාන්තර ගවේෂක YouTube channel එක ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන් එක්කගෙන ආවේ ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ ඇවිල්ලා ඇති ඒ වගේම පෞරාණික ඓතිහාසික වටිනාකමකින් යුත් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ගැන තොරතුරු ගොඩක් ඔයගලන්ට සඳහන් කරන්න තමයි අද මම ඔයගලන් එක්කන් යන්නේ. ඊට කලින් මම ඔයගලන්ට කියන්න කැමතියි මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ පන්න වීඩියෝස් බලුවේ නැත්නම් ඒවා බලන්නත් කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මොකද්ද මේ බෙල්ලන්විලේ රජමහා විහාරස්ථානයේ පැරණි බෝධි වෘක්ෂය පිළිබඳ කතාව සහ ඒ වගේම මේ තියෙන වටිනාකම්කින් යුත් විදුසිතුමන් පිළිබඳ කතාවක් මම ඔයගලන්ට කියලා දෙන්න කැමතියි. ඔයගොල්ලෝ ජීවිතේ එක වතාවක් හරි එන්න ඕන තමයි මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය. මොකද කියනවා නම් ඒක පිළිබඳ විස්තරේ මම ඉස්සරහට කියන්නම්. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මොකද්ද මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම් පිළිබඳ කතාව. එහෙනම් අපි ගිහිල්ලා බලමු. අපි සංග සම්බන්ධ වෙලා ඉන්නවා මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් තැන කටයුතු කරන ධම්මරත්න ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේම අසා දැනගමු මොකද්ද බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තියෙන ඓතිහාසික වටිනාකම පිළිබඳ තොරතුරු වලින් විගක් මොකද්ද කියලා. ඉතින් අවසර අරගෙන අපි උන්වහන්සේගෙන් එක කතා දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට මේ කිවන පොඩි විස්තර සඳහන් කරන්න පුළුවන්ද? බෙල්ලන්විල රජමහා විහාරස්ථානය මේ රටේ බෞද්ධ ඉතිහාසය ආරම්භ වූ කාලයේ දක්වාම ගමන් කරන දීර්ඝ ඉතිහාසයක් තියෙන විහාරස්ථානයක්. එයින් අදහස් කරන්නේ අපේ රටේ මුල්ම බෞද්ධ රජතුමා හැටියට අපි සලකන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා. එතුමාගේ කාලයේම රෝපණය කරපු දෙස් මහා පළරුව බෝධීන් වහන්සේ නමක් තමයි මේ ස්ථානයේ අද දක්වා ආරක්ෂා වෙලා පවතින්නේ. ඊට පස්සේ මේ විහාරස්ථානය මහා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙලා බෝධීන් වහන්සේ විශේෂයෙන් වන්දනාවට පාත්‍ර වෙලා දීර්ඝ කාලයක් පැවතගෙන ඇයි කලක් ඔය බටහිර ජාතීන්ගේ ආක්‍රමණ වලට බලපෑම් වලට රට අහු වුණාට පස්සේ මේ විනාශ වෙලා තිබිලා බෝධීන් වහන්සේ පමණක් ආරක්ෂා වුණා. ඊට පස්සේ නැවත දියුණුවක් ඇති වුණා. ඒ නැවත ඇති වෙච්ච දියුණුවේ පුරෝගාමිය හැටියට අපිට සලකන්න පුළුවන් බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායකහඳුරන් වහන්සේ. මගේ ඒ වගේම ආචාර්ය විමලරත්න හඳුරන්ගේ ගුරුදේවයන් වහන්සේ. උන්වහන්සේ විහාරස්ථානයේ තිබිච්ච අඩුපාඩු හදලා දියුණු කළා. ඒ වගේම අති විශේෂ වටිනාකමක් තියෙන විහාර මන්දිරයක් මේ විහාරස්ථානයේ ඉදි කළා. ඒ විහාරස්ථානයේ ඒ විහාරයේ තිබෙන බිත්ති වල ඇඳ තිබෙන බෞද්ධ චිත්‍ර තරණි විහාරයෙන් පස්සේ විහාරයක ඇඳපු අති සුවිශේෂ චිත්‍ර හැටියට තමයි මේ බෞද්ධ චිත්‍ර පිළිබඳව බෞද්ධ කලා පිළිබඳව කලා ශිල්ප පිළිබඳව විශේෂඥ මහත්වරුන් සඳහන් කරන්නේ. ඒ වගේම විදේශිකේ පැමිණිච්ච අවස්ථාවලත් මේ චිත්‍ර පිළිබඳ විශේෂ ඇගයීම් කරලා තියෙනවා. ඒ විහාරය මේ පොළොන්නරු යුගයේ විහාර වලට සමාන මේ සම්ප්‍රදායක් අනුව තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ චිත්‍ර අති විශේෂ චිත්‍ර හැටියට සලකන්න පුළුවන්. දේශීය සම්ප්‍රදායක් නිදහස් දේශීය චිත්‍ර සම්ප්‍රදායක් අනුගමනය කරමින් කරපු චිත්‍ර තමයි එහි තිබෙන්නේ. බුද්ධ චරිතය ඒ වගේම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ඇතුළු කරුණු එහි තිබෙනවා. ඒ වගේම ඉතාම අලංකාර බුද්ධ ප්‍රතිමා කීපයක් තිබෙනවා. විහාරය ගැන කියනවා නම් මේ කරුණු තමයි ප්‍රධාන වශයෙන් අපි සඳහන් කරන්න කැමතියි. ඊළඟට මේ ස්ථානයේ පිළිබඳ සුවිශේෂ දෙයක් විදිහට අපිට කියන්න පුළුවන් කොළඹ ප්‍රදේශයේ විශේෂයෙන් බටහිර කොළඹ තියෙන විහාරස්ථාන අතරින් අතිශයින්ම ජනප්‍රිය විහාරස්ථානය. වැදුම් පිදුම් කිරීම සඳහා බෝධි වන්දනාව සඳහා ඒ වගේම දෙවියන්ට බාරහාර වීම සඳහා දිනපතාම දහස් ගණන් ජනතාවක් පැමිණෙනවා. ඒ පැමිණෙන පිරිස විශේෂයෙන් වසරසක් දිනවල ඉරිදා දිනවල ඉතාම විශාල පිරිසක් පැමිණෙනවා. එකම මේ විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර
ලංකාවේ පෙරහැරවල් අතර මුල් තැනක් ගන්නා සංස්කෘතික උලෙලක් හැටියට තමයි මේ රටේ ජනතාව සැලකන්නේ. අවාසනාවකට මේ වර්ෂයේ අපිට ඒ පෙරහැර අර වෙනදා පවත්වන විදිහට පවත්වන්න බැරි වුණා. ඒ වුණත් අපි ඊට අදාළ චාරිත්‍ර විධි ඉෂ්ට කරමින් සරල පෙරහැරක් හැටියට මේ පෙරහැර මේ වර්ෂයේ ඉෂ්ට කරනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මෑතදී මේ බෝධීන් වහන්සේ වටා පැරණි නිර්මාණ ශිල්ප අනුගමනය කරමින් බෝධි ප්‍රාකාර ඉදිකරලා තියෙනවා. ඒවායේ වැඩ මේ දවස්වල නිමා වෙමින් පවතිනවා. ඉතින් මේ කරුණු විශේෂ වන ගමන් වඩාත්ම විශේෂ වෙන්නේ අර මම මුලින් සඳහන් කර විදිහට විශාල ජනතාවගේ වන්දන මානන යන්ට පාත්‍රවන ජනතාව ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණෙන ස්ථානයක් හැටියටයි මේ තැන ගැන අපිට කියන්න පුළුවන්. ඉතින් පාද නමස්කාර පූර්වක බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඔබට මේ සම්බන්ධයෙන් අපට කරුණු පැහැදිලි කරාට. ඉතින් මෙන්න මේ විස්තර තමයි බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම සහ නූතන පසුබිම පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ. ඔයගොල්ලෝ දැක්කේ මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ඇතුළු වෙන මකර තොරණයි. එම මකර තොරණෙන් ඇතුළත් තමයි මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණෙන්නේ. ඕගලන්ට පැමිණ ඇති ළඟම ස්ථානය නම් මෙතනට දෙවිවල ඉඳලා කිලෝමීටර් 3ක් පමණ බොරලස්ගම දෙසට පැමිණෙද්දී ඕගලන්ට මේ විහාරස්ථානයේ මුණ ගැහෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේකේ මාර්ග සැලසුම් සලකුණු වෙලා තියෙන්නේ. ඉතින් මම දැන් කතා කරන්න කැමති මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇති ඓතිහාසික සහ මධ්‍යම යුගයේ ඒ වගේම නූතන යුගයේ කියන යුග තුන කතා කරන්න. ඉතින් මෙම බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඓතිහාසික යුගයේ පිළිබඳ විස්තර කතා කිරීමේදී මේකේ ඉතිහාසය නැත්නම් ඓතිහාසික පසුබිම දිව යන්නේ අනුරාධපුරයේ යුගය දක්වා දිව යනවා. ඒක ඔයගොල්ලෝ හිතනවා ඇති කල්පනා කරනවා ඇති මොකක්ද මේ වටිනාකම මොකක්ද මේ පෞරාණිකත්වය කියලා. ඕගලන්ට බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැමිණෙන්න දැක ගන්නට පුළුවන් මේකේ තියෙන බෝධි වෘක්ෂය. ඒක තමයි මේ විහාරස්ථානයේ තියෙන වටිනම අංගය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හටගත් ඵල 32කින් එක ඵලයක් කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම දේවානන්ද පීඨිස්ස රජතුමාගේ රජ දවසේදී තමයි මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බෙල්ලන්විල කියන නගරයට ගෙනල්ලා රෝපණය කරලා තියෙන්නේ. ඉතින් මෙම දේවානන්ද පීඨිස්ස රජතුමා හෙවත් දෙවන පෑතිස් රජතුමාගේ රාජානුග්‍රහයෙන් බෙල්ලන්විල නගරයට ගෙනන ලද මෙම බෝධි වෘක්ෂය එදා පටන් අද දක්වා තාමත් විරාජමානව ගංජමින අයුරු උන්වන්ට බලා ගන්නට පුළුවන් මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ආවා. දේවානන්ද පීඨිස්ස රජු මෙම රාජ සමයේ පටන් මෙම බෙල්ලන්විල නගරේ තාමත් ශාස්ත්‍රීය ඒ වගේ මිනිසුන්ගෙන් ජනග්‍රහණයට ලක් වෙච්ච තාමත් කාර්යබහුල නගරයක් විදිහට තමයි ඒ වගේ හැඳින්වෙන්නේ. ඉතින් දේවානන්ද පීඨිස්ස රජතුමා අනුරාධපුර යුගයේ ඉඳන්ම මේ බෙල්ලන්විල නගරය තෝරාගෙන ඉන්න විශේෂී සිද්ධියක් ඇති කියලා මම හිතනවා. ඉතින් එම රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම තමයි මෙම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වටිනා බෝධි අංකුරයක් වන දෙතිස් ඵල වලින් හටගත් එම බෝධි වෘක්ෂය මෙම ස්ථානයේ රෝපණය කරන්නට කටයුතු කරගෙන ඇත්තේ. ඉතින් ඔයගොල්ලෝ දැන් කල්පනා කරනවා ඇති මොකද්ද මේ බෙල්ලන්විල ඇති බෙල්ලන්විලට නම හැදුනේ කොහොමද? ඉතින් මොකද්ද මේක කතා පුවත කියලා. ඉතින් ජනප්‍රවාදයේ විදියට නම් බෙල්ලන්විල කියන නම හැදලා තියෙන්නේ මේකේ බෙල්ලන් ඉතාමත් ග්‍රහණය වෙච්ච විලක් තිබිලා තියෙනවා. ඒ අනුසාරයෙන් මෙතන බෙල්ලන්විල කියන නම හැදුණා කියලා තමයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේම අරිසෙන් අවුදී සූරෙන් නම් කියන්නේ මෙතන කටුකැලේ කුඹුර කියන අනුවර්ත නාමයක් ඔහු ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අනුසාරයෙන් තමයි මෙතනට බෙල්ලන්විල කියලා ගොඩක් අය සඳහන් කරා. වගේම මේ චෛත්‍ය ගර්භයත් ඒ වගේම ඉතාමත් අලංකාර වූ සඳකඩ පහනකුත් මෙම විහාරස්ථානයේ විශේෂිත අංග අතරට එක් වෙන. ඒ වගේම වටිනාකමකින් යුත් නවම ශෛලියකින් අඳින ලද චිත්‍ර හා ඒ ආශ්‍රිත බුදුමැදුරුකුත් මෙම ඓතිහාසික රජමහා විහාරයට හිමි වෙනවා. ඉතින් ඔබ විසින් එකවරක් හෝ පැමිණි යුතු ස්ථානයක් හැටියට මම සඳහන් කරනවා මෙම ඓතිහාසික වටිනාකම් තියුත් බෙල්ලන්විල රජමහා විහාරස්ථානය. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා ඔයගලන්ට ඇවිත් නරඹන්න
මේ වගේ වටිනාකම්කින් යුත් ඒ වගේම ඓතිහාසික රජමහා විහාරස්ථානයක් කියන දෙල්ලන්විල රජමහා විහාරස්ථානය. එහෙනම් දැන් ගිහිල්ලා අපි බලමු මොකද්ද ඒ බෝධිසත්වය ඇති පසුබිම සහ ඒ ඇති වටිනාකම ඒ වගේ මේ පිළිබඳව කතා කරද්දී කියලා. එහෙනම් දැන් යම් මාර්ගය. ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙකස් ඵල වලින් හටගත් එක ඵලයක් හැටියට සැලකෙන මෙම බෝධි වෘක්ෂය ළඟට අපි දැන් ඉන්නේ. ඉතින් ඔයගලන්ට දැක ගන්නට පුළුවන් බෝධි වෘක්ෂය. ඉතින් මම ඔයගලන්ට කරුණු සඳහන් කරා මේ විහාරස්ථානට පැමිණිය යුතුමයි කියන කතාව. ඉතින් ඒකේ අදහස නම් මෙම බෝධි වෘක්ෂයේ විශාල අන්තර්ගත ප්‍රමාණයක් තියෙනවා. ඕනම ලෙඩ රෝග, ඒ වගේම කාද, ඒ වගේම බාධක වලට මෙන්න භූමියට ඇවිල්ලා මෙන්න ශ්‍රීමා බෝධීන් වහන්සේට එක ප්‍රාර්ථනාවක් කරොත් ඒ සියල්ල නැතිලා යන විදිහට තමයි පුරාවාදී කතාව සඳහන් වෙන්නේ. ශ්‍රීමා බෝධීන් වහන්සේගේ අන්තිම වෙන බෝධි වෘක්ෂයක් රෝපණය කරලා තියෙන බෙල්ලන්විල ප්‍රදේශයේ ඇති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ඇති වෙන බෝධි වෘක්ෂය. ඉතින් ඔයගොල්ලෝ දැක්කේ මේ විහාරස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම්කින් යුත් ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුරයක් තමයි ඔයගොල්ලෝ ඒ දැක්කේ. ඉතින් මම දැන් වලට විස්තර කරන්න කැමතියි මෙම විහාරස්ථානයේ දැන් අපි කතා කරේ ඓතිහාසික යුගය පිළිබඳවයි. දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ විහාරස්ථානයේ මධ්‍යකාලීනයේදී මොන තොරතුරු මොනවද කියලා. ඉතින් දේවානම්පියතිස්ස රජු දවසේ ආරම්භ වෙච්ච මේ ඓතිහාසික බෙල්ලන්විල නගරය සහ මේ විහාරස්ථානයේ කාලයගේ ඇරෑමි වල්දිහි වෙලා ඒ වගේම විවාහනකට ලක් වෙලා ඒ වගේම මිනිස්සු මේක දෙස අතහැර ගිහිල්ලා මේක ඝන ශුන්‍ය වෙලා මේවා ඉතාමත් ඝන කැලෑ වශයෙන් මෙයා බැහැලා තියෙනවා. ඉතින් බැහැලා තිබුණත් මේ බෝධි වෘක්ෂය එදා වගේම ඒ වෙනකොටත් වැඩ හිඳලා තියෙනවා කියලා තමයි මේ තොරතුරු වල සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ කාලයගේ ඇරෑමෙන් ඝන කැලයක් පැවති මෙම ප්‍රදේශය ඊළඟට සොයාගෙන ලද්දේ තෙන්ගොඩ ගෙදර නාහිමි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ තැනටපත් වෙන අවදී වෙනකම් කතාව තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. අපේ රාජධානී මහනුවරට මාරු වෙද්දී අවසාන රාජධානියට පැවතුනේ කෝට්ටේ රාජධානිය. ඉතින් කෝට්ටේ රාජධානී මහනුවර රාජධානියට මාරු වෙද්දී අපේ තිබ්බ මේ ප්‍රදේශ මුහුදු මඩල ආදී ප්‍රදේශවල තිබ්බ විහෙර විහාර ඉතාමත් පරිහානියට ලක් වෙලා ඒ වගේම ඒවා දරා ජීර්ණත්වයටපත් වෙලා සියලුමිස් ප්‍රධාන නගරයේ වෙච්ච ප්‍රධාන රාජධානියට මහනුවර විදියට ඈඳිලා තියෙනවා. ඉතින් ඒ වගේම පෘතුගීසි ලංකාවට පැමිණීමත් සමග මේ වගේ වටිනා කියන දේවල් කඩා බිඳ කියලා මේ විනාශ මුඛයට ඇදලා දාලා තියෙනවා. ඉතින් ඒ වෙද්දි මේවා ඉතාමත් ඝන කැලෑ විදියට තමයි තිබිලා තියෙන්නේ. ප්‍රදේශ ඉතාමත් වල්දිහි වෙච්ච ඝන කැලෑ වශයෙන් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මධ්‍යකාලීන යුගයේ වෙද්දී මේ විහාරස්ථානයේ සහ මේ බෝධි වෘක්ෂය සොයාගෙන තියෙන්නේ තෙන්ගොඩ ගෙදර නාහිමි ස්වාමීන් වහන්සේ විසින් තමයි. ඉතින් ඒ පිළිබඳව ඉතාමත් ඓතිහාසික වටිනාකම් යුත් කතාවක් තියෙනවා. මම දැන් ඔයාලට කියන්නන්නේ මේ කතාව පිළිබඳව තමයි. ඉතින් බිම තෙන්ගොඩ නාහිමි ස්වාමීන් වහන්සේ පැකිජානි සුනිත්‍රා දේවී පිළිවෙනට මෙම ස්ථානයේ තිබිලා තියෙන කටු ඇලක්. ඒ කටු ඇල දිගේ ඔරුවකින් වඩිද්දී මෙම ජන කැරාවක පැවිදිච්ච මේ බෙල්ලන්විල බෝධි වෘක්ෂයේ දෙසින් හේවිසි හඬක් ඇහිලා තියෙනවා. ඉතින් ඒ හේවිසි හඬ දෙසට මෙම තෙන්ගොඩ නාහිමි ස්වාමීන් වහන්සේ දිනක් වැඩම කරලා තියෙනවා. ඉතින් වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේ දර්ශන වෙලා තියෙනවා මෙම ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙතන වැඩ ඉන්නවා. ඉතින් ඒක තමයි මධ්‍යකාලීන යුගයේ වෙද්දී මෙම ඓතිහාසික පසුබිමින් යුත් මෙම ප්‍රදේශය හොයාගන්නට යෙදුණු කතා පුවත. ඉතින් මෙම බෝධි වෘක්ෂයට අධිග්‍රහිත දෙව්දේවතාවුන් වහන්සේලා විසින් තමයි තෙන්ගොඩ නාහිමි ස්වාමීන් වහන්සේට 1820 ගණන් වලදී ඒක දර්ශනය කිරීමට ලක් කරලා තියෙන්නේ. ඉතින් එතෙන් පටන් මෙම තෙන්ගොඩ නාහිමි ස්වාමීන් වහන්සේ තමයි මෙම විහාරස්ථානයේ නායක ධූරයේ ධර්මින් මෙම විහාරස්ථානයේ ඉතාමත් වටිනා කියන අංග සංඝාවාස ඒ වගේම සාහිත්‍ය ගුණයන් කියන අංගයන් එකතු කරගෙන මෙම ප්‍රදේශය විහාරස්ථානයක් බවට නැවතත් පත් කර ගනිමින් ඒ අනුසාරයෙන් පවත්වගෙන තියෙන්නේ. ඉතින් එතෙන් පටන් තෙන්ගොඩ ගෙදර නාහිමි ස්වාමීන් වහන්සේ ඒ වගේම උඩුගම්පොළ ශ්‍රී රත්නපාල ස්වාමීන් වහන්සේ ඒ වගේම උඩුගම්පොළ ශ්‍රී ධම්මස්කන්ධ ස්වාමීන් වහන්සේ දෑබොඩ සංඝරත්න හිමි ඒ වගේම අස්විදේ දේවරත්න හිමි කියන ස්වාමීන් වහන්සේලා තමයි පිළිවෙලේ නායකත්වයේ ඔබවලා අද වර්තමානයේ ඔබ දකින බෙල්ලන්විල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ ගොඩනංවල තියෙනවා. ඉතින් මෙම විහාරස්ථානයත් ඒ වගේම මේ බෝධි වෘක්ෂයත් පිළිබඳව පරිවි සංදේශයේ ඒ වගේම කෝකිල සංදේශයේ විස්තර සඳහන් වෙනවා. ඒ සංදේශවලට අනුව අත්පිළිය පැපිලියාන අතරතුර නගර සීමාන පිළිබඳ විස්තර මේ ඓතිහාසික පොත්වල සඳහන්ව ඒ වගේම මහනුවර යුගයේ නම් කොට නම් ග්‍රන්ථයේ ග්‍රාමයන් අතර බෙල්ලන්විල ග්‍රාමය ගැන සඳහන් වෙනවා. ඒ වගේම සිංහල බෝධි වංශයේද
මෙම බෝධි වෘක්ෂය පිළිබඳ විස්තර සඳහන් වෙනවා. ඒ අනුසාරයෙන් තමයි බෙල්ලන්ගේ රජමහා විහාරස්ථානයේ මධ්‍යකාලීනදී තොරතුරු සඳහන් වෙන්නේ. දැන් මම ඕගොල්ලන්ගේ එක්කන් යනවා මේ විහාරස්ථානයේ තියෙන තාමත් වර්ණාකම්කින් යුත් සඳකඩ පහන, ඒ වගේම චෛත්‍ය ගර්භය, ඒ වගේම බුදුමැදුර කියන අංගයන් නරඹන සඳහා. ඉතින් එහෙනම් දැන් ප්‍රථමයෙන්ම යන් මාත් එක්ක මේ විහාරස්ථානයේ තියෙන ඉතා වර්ණාකම්කින් යුත් සඳකඩ පහන දෙසට. එන්න මාත් එක්ක. ඔයාලට දැන් දැක ගන්න පුළුවන් තාමත් වර්ණා අංගයක් වෙන සඳකඩ පහන. මේක ඉතාම කඩ කඩගලින් තමයි නිමවලා තිබෙන්නේ. මේක විශේෂත්වයක් නම් අනුරාධපුරයේ තියෙන සඳකඩ පහනට බෙහෙවින් සමාන අයුරින් තමයි මේ සඳකඩ පහන නිමවලා තිබෙන්නේ. මේ සඳකඩ පහන මේ විහාරස්ථානයේ ඉතාමත් වර්ණා අංගයක් විදිහට තමයි මේ වෙද්දී සලකනු ලබන්නේ. අනුරාධපුරයේ තියෙන සඳකඩ පහන තිබෙන සත්වරූප, ඒ බිරල්, ඒ නිර්ම කර්ම, ඒ ආකාරයෙන් දැක්වෙන ආකාරයෙන් තමයි තිබෙන්නේ. ඔයගොල්ලන් ඉගෙන යන්නේ මේ විහාරස්ථානයේ වටිනාම අංගයක් වෙන බුදුමැදුර වෙතටයි. ඔයගොල්ලන්ට දිස් වෙනවා මගේ පිටිපස්සෙන් ඉතාමත් අලංකාර බුදුමැදුරක් තියෙනවා. ඉතින් මේ බුදුමැදුර හදලා තිබෙන්නේ පොළොන්නරුවේ ත්‍රිවංශ පිරිමිගේ තියෙන ආකෘතියට අනුවයි. බුද්ධ ගයාවත් ඒ වගේම මූලගන්ධ කුටි විහාරයත් කියන ගොඩනැගිලි වල ලක්ෂණ සහ මූර්ති වලින් තමයි මේක අලංකාර වන්නේ. මේකේ ඉතාමත් වර්ණාකම්කින් යුත් චිත්‍රකර්ම රාශියක් තියෙනවා. ඒවා නවමු ශෛලියකට අන්තිම චිත්‍රකර්ම තමයි සැලකෙන්නේ. ඉතින් අපි ඒක ඇතුළටම ගිහිල්ලා බලමු මොකක්ද ඒක ඇතුළේ තියෙන වර්ණාකම්කින් යුත් එම චිත්‍රකර්මය පිළිබඳව කියලා. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මේ විහාරස්ථානයේ ඇති බුදුමැදුර. අන්තරාලය, ඒ වගේම ප්‍රදක්ෂිනාපතය, ඒ වගේම මුඛමණ්ඩපය කියන අංග හතරකින් තමයි සමන්විත වෙලා තිබෙන්නේ. ඒකට දැනගන්න පුළුවන් මේ විහාරස්ථානයේ පිටිපිටුනේ අඩි 17කට වඩා වියුක්තයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔයගොල්ලන් දැන් දැනගන්න පුළුවන් මේ බුදුමැදුරේ ඉතාම අලංකාරකී පිටිපිටුනේ තියෙන වහන්සේ. අන්තරාලය කියන්නේ මෙන්න ස්ථානයේ පිහිටා තිබෙන ස්ථානය. තාම දකුණු කවුරුත් ආකාරයේ වර්ණාත්මක චිත්‍රකර්ම රාශියකින් තමයි මේ විහාරස්ථානයේ බුදුමැදුර නිමවලා තියෙන්නේ. දැන් අපි බලමු ඒ වර්ණාත්මක චිත්‍රකේ. ඉතින් මහන්වල එකෙන් පස්සේ තාමත් වර්ණාත්මකමක් වෙන්නේ කැලණි මහා විහාරස්ථානයේ තියෙන සිතුවම් වල නැහැ. ඉතින් මේවා කැලණි රජමහා විහාරස්ථානයේ තියෙන සිතුවම් වලට වඩා පසුබිම් වෙනස්. මොකද ඒ නවම ශෛලියකින් අඳිරලද චිත්‍ර හැටියට තමයි ජීවිතනාගෙන ඉගෙන ගන්න ලබන්නේ. මේ චිත්‍ර සෝම විද්‍යාවක් කියන ශාස්ත්‍රකලා තමයි මේ ඔබෙන් දැක ගන්න පුළුවන්. ගාථාකම් කියන මේ චිත්‍ර
කුමාරයා සතර පෙන්නින් මෙන්න මේ ආකාරයෙන් තමයි චිත්‍රය නගලා තියෙන්නේ. ඒ අනුසාරයෙන් මම දැක්කමට පුළුවන් මෙන්න මේ චිත්‍රය දැක්කම සිද්ධාර්ථ කුමාරට ගිහිගේ කලකිරෙන ආකාරය. මෙන්න මේ චිත්‍රයෙන් හඳුන්වන්නේ සිද්ධාර්ථ කුමාරට ගිහිගේ කලකිරෙන අවස්ථාව නිරූපණය කරන චිත්‍රය තමයි මෙන්න මේ චිත්‍රය. සෝමබන්දු විද්‍යාපති ශූරයන් විසින් ඉතාමත් නාම ශෛලියකට චිත්‍රණය කරන ලද චිත්‍ර කර්මයක් හැටියට තමයි මේ චිත්‍රය සඳහන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඒ අනුසාරයේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙහි අභිනිෂ්ක්‍රමණය කරන දැක්වෙන සිතුවම දකිනවා. ඉන්පසු ඔබට දැක ගන්න පුළුවන් උඩින් තියෙනවා සිද්ධාර්ථ කුමාරයාගේ ප්‍රථම ගුරුවරයා වූ ආලාර කාලාම උපතරාම තියෙන තවුසන්. ඉතින් එතනින් පහළට එන විට ඔයාලට දැක ගන්න පුළුවන් පස්සක තවුසන් බුදුරජාණන් වහන්සේට උඩන් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 6ක් කරන දුෂ්කරත්වය දැක්වෙන තාමත් අලංකාර වූ චිත්‍රයක් තියෙනවා. සෝමපති විද්‍යාබන්දු ශූරයන් විසින් අඳින ලද බුදුන් වහන්සේගේ මාල් පරාජය දැක්වෙන සිතුවම මේ සිතුවම තමයි තාමත් අලංකාර ඉතාමත් මනහර ආකාරයෙන් වල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් දැකපු වෙනත් මාල් පරාජය සිතුවම වල තියෙන්නේ තාමත් භයංකර යක්ෂයන් ඒ වගේම ඉතාමත් බිහිසුන් ඇතුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ප්‍රමාද කිරීමට උත්සාහ කරන නමුත් මෙම සෝමපති විද්‍යාබන්දු ශූරයන් ඒක නව මානයකට ගෙනහිල්ලා මිනිසුන්ගේ තුල තියෙන තණ්හාව, ඒ වගේම මිනිසුන්ගේ තියෙන අධික රාගය, ඒ වගේම මිනිසුන්ගේ සිත් තුළ තියෙන අධික ලෝභය, ද්වේෂය, මසුරුකම, තණ්හාව එන්න ඒ කරුණු තමයි මාර පරාජය හැටියට දක්වලා තියෙන්නේ. මෙන්න මේ කරුණු පරාජය කියලා තැනකට තමයි ඇත්තෙන්ම මාර පරාජය කියලා පුළුවන්. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූවන් පසු සුජාතා සිටු දේවිය විසින් බුදුන් වහන්සේට කුරුකුඩි දානය පූජා කරන අයුරු දැක්වෙන සිතුවම්ද ඉතාම අලංකාර ආකාරයෙන් ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් මේ ගමන් කරන්නේ මේ බුදුමැදුරේ තියෙන ප්‍රදක්ෂිණාපතේ තමයි දැන් අපි ගමන් කරන්නේ. මේක තමයි මේ බුදුමැදුරේ තියෙන ප්‍රදක්ෂිණාපත. ඉතින් උඹලටත් ආවත් ගන්නට පුළුවන්. ඉතාම අලංකාර වූ මෙම විහාරස්ථාන කියන බුදුගුටි. ඉතින් මම කැමතියි තවත් චිත්‍රයකට උඹලාම ගෙන යන්න. උඹලට දැක් ගන්නට පුළුවන් ඉතාම අලංකාර වූ චිත්‍රකාරණයක් නෙමෙයි. ඉතින් ඔය ආකාරයෙන් අපිට බලුවම් පේනවා මේක උඩම ඇදලා තියෙනවා අශෝක අධිරාජ්‍යගේ චිත්‍රයක. අශෝක අධිරාජ්‍ය ඉතාමත් කූර ආකාරයෙන් යුද්ධ කර ඒ වගේම විහිසුණු මිනිසුන් ඝාතනය කර එයින් කම්පාටපත් වී සිටින අශෝක අධිරාජ්‍යගේ සිතුවමක් තමයි සෝමබන්දු විද්‍යාපති ශූරයන් විසින් අඳ දක්වා තිබෙන්නේ. ඉන්පසු එතුමන් විසින් බෞද්ධාගම ගන්ධා ගන්න ආකාරය දැක්වෙන ඉතාමත් අලංකාර වූ චිත්‍ර, ඒ වගේම පවත්වන ලද ධර්ම සංගායනාවක් දැක්වෙන ඉතාමත් වටිනාකමකින් යුත් මනහර චිත්‍ර සෝමබන්දු විද්‍යාපති ශූරයන් විසින් චිත්‍රණය කළා කියන ඔබට දැන් බලා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් නැවතත් අන්තරාලී දෙසට ගමන් කළ විට ඔබට ගන්න පුළුවන් ඉතාමත් වටිනාකමකින් යුත් චිත්‍රකර්ම මේ අන්තරාලයේ ඇඳලා තියෙනවා. ඉතාමත් වටිනාකමකින් යුත් ලියවැල්, ඒ වගේම සුදු නෙළුම්, රත් නෙළුම් ඉතාමත් අලංකృత ආකාරයට චිත්‍රණය කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් අලංකාර වූ වටිනා චිත්‍රකර්මයක් විදිහට තමයි සංගමිත්තා මහා තෙරණිය විසින් ලංකාදීපයේ වැඩමවන ලද ශ්‍රීමා බෝධිපුරම දැක්වෙන මෙන්න මේ සිතුවම ඔබට දැන් දැක ගන්න පුළුවන්. ඉතාමත් අලංකාර වූ සංගමිත්තා මහා තෙරණිය විසින් ශ්‍රී ලංකාදීපයේ වැඩමවන ලද ජයශ්‍රීමා බෝධීන් වහන්සේ එන ආකාරය දැක්වෙන මෙන්න මේ සිතුවම. එය සෝමබන්දු විද්‍යාපති ශූරයන් විසින් අඳින ඉතාමත් වටිනාකමකින් යුත් චිත්‍රකර්මයක් තමයි සඳහන් වෙන්නේ. නව මානයකින් අඳින ලද ඉතාමත් වටිනාකමකින් යුත් චිත්‍රකර්මයක් තමයි මේ වදිස්සන්නේ. ඉතින් ඒ ආකාරයෙන් උනට දැක ගන්න පුළුවන් මේ ප්‍රදක්ෂිණාපතේ පිටුපසින් එන විදිහට දැක ගන්න පුළුවන්. මේ ප්‍රදක්ෂිණාපතේ තියෙන සැකසෙන මෙයා යන් 27කට වඩා දෙකින් දෙකයි තමයි සඳහන් වෙන්නේ. තාම අලංකృత
අලංකාර සතපින බුදු පිළිම වහන්සේ නම තමයි මෙම බුදු කුටිය තුළ තියෙන්නේ. ලියන් 24ට වඩා දෙකකින් යුත් මේ සතපින බුදු පිළිම වහන්සේ දෙපස සරියත් මුගලන් දෙනම ඒ වගේම ශෝක වෙන භික්ෂුන් වහන්සේලා ඇතුළු අඹන ලද පිළිමක් තා පොළොව ලෙස නිර්මාණය කර තිබෙනවා. උන්වහන්සේ දැක ගන්නට පුළුවන් ඉතාමත් මනරම් අඹන ලද පිළිම මෙන්න මේ ආකාරයෙන් තමයි දැක්වෙන්නේ. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අඹන ලද පිළිම තමයි ඔබට දැන් දැක ගන්නට පුළුවන්. අටවිසි බුදුන් වහන්සේලා ගිහිකල ගත කළ ආකාරය සහ බුද්ධත්වයට පත් වූ පසු වෙන සිටින ආකාරය තමයි මේ අඹන ලද පිළිම වලින් ඔන්නට දැක ගන්නට ලැබෙන්නේ. Bukan tekan bukan mana dasarnya cuma ada ini di මේ ආකාරය ඉතාමත් මනරම් ආකාරයෙන් අඹවන ලද හිඳි බුදුන් පිළිම වහන්සේලා තමයි මේ ප්‍රදක්ෂිනා පතේ ඔයගොල්ලෝ දැක් ගන්නට පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දැක් ගන්නට පුළුවන් මේ ස්ථානයේ තියෙනවා ඉතාමත් වටිනාකමකින් යුක්ත චිත්‍රකර්මයක්. කථාචාරා මහන්දගේ කතා වස්තුව තමයි මේ ස්ථානයේ නිරූපණය වන්නේ. ඉතාමත් මනරම් ආකාරයට මේ වල තියෙන ආචාරාත්මක කතා වස්තුව තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඒක අවරීදලා තමයි මේකේ තියෙන නම ගන්න පුළුවන්. තාමත් මම ආකාරයේ දැක්කලා තියෙනවා. තාමත් නවම ශෛලියකින් අනිකත්න චිත්‍ර තාමත් වටිනාකමකින් වෙලා තියෙනවා මේ යුගයේදී. දැක් ගන්නට පුළුවන් මෙම බුදු කුටිය තුළ තිබෙන මුඛ මණ්ඩපය. මෙන්න මේ මුඛ මණ්ඩපය තුළ තමයි මේ පිටිපිටිම වහන්සේ වැඩ සිටින්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි මුඛ මණ්ඩපය නම් හැදෙන්නේ. ඒ ආකාරයෙන් මේ ඉදිරියට ඔයගොල්ලන්ට දැක් ගන්නට පුළුවන්. ගර්භගෘහය. මේ ස්ථානයේ තමයි මේ බුදු කුටිය තුළ ගර්භගෘහය නම් හැදෙන්නේ. ඒ ආකාරයෙන් දක්ෂිනාපතේ අන්තරාලයේ මුඛ මණ්ඩපය හා ගර්භගෘහය යන ස්ථාන හතරකින් සමන්විත මනරම් වූ බුදු කුටියක් තමයි මේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ හිමිව තියෙන්නේ.
ඉතින් අද ඔයගොල්ලෝ ඒ දැක්කේ ඉතාමත් වටිනාකමකින් යුත් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයයි. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ බෙල්ලන්විල ප්‍රදේශයට ආවොත් මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානය දැක බලා ගන්නටත් ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වන මෙම බෝධි වෘක්ෂය දැක බලා ගන්නටත් එන්නට කියලා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ කැමරා ශිල්පියා වන සසික හිමිවන් මහතාට ස්තුති කිරීම පිළිබඳව ගෙවෙන ස්තුතිය ඔබතුමාට. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා මගේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඒවත් බලන්න. ඉතින් අපි ඉදිරියේදීත් මේ වගේ වටිනාකමකින් යුත් ඉතාමත් පෞරාණික සිද්ධ ස්ථානයක් හෝ ස්ථානයක් පිළිබඳ වීඩියෝකින් නැවතත් හමු වෙමු. එහෙනම් අදට අපි සමග ගන්නවා දේශාන්තර ගවේෂක YouTube channel එක සමගින්. එහෙනම් අදට අපි සමග ගන්නවා.